ස්වර්ගයේ පියාණන් වහන්සේට ස්තුති කරනවා අපිව නැවත වාරයක් මේ ස්ථානෙට ගෙන ආපු නිසා ස්වාමින් වහන්සේ. Lord, we need your presence here. පියාණනි අපිට වහන්සේගේ මහිමය මේ ස්ථානේ අපිට දකින්න ඕන. Lord, without your presence we cannot do anything here. ඔබ වහන්සේගේ අභිමුඛත්වය නැතුව අපිට කිසිම දෙයක් අපිට කරගන්න බෑ ස්වාමින් වහන්සේ. So fill this place with your presence. ඔබ වහන්සේගේ අභිමුඛත්වයෙන් මේ ස්ථානේ පුරවන්න කියලා කියනවා පියාණනි. Help us to worship you. අපිට උදව් කරන්න ඔබ වහන්සේව නමස්කාර කරන්න. Speak to us through your word. අපිට කතා කරන්න ඔබ වහන්සේගේ වචනයෙන් ස්වාමින් වහන්සේ. And move in a powerful way among us. මේ ස්ථානේ වහන්සේ ඉතා බලවත් ලෙස ක්‍රියා කරන්න කියලා අපි ආඥා කරනවා. We commit our meeting into your hands. අපි බාර කරනවා මේ මොහොත ඔබ වහන්සේගේ අභිමුඛත්වයට. And we pray in the name of Jesus. අපි ආඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. 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 පියාණනි මෙන්න මම සූදානම් මගේ හදවත ඔබගේ එදා ඔබට පූජාව ඔප්පු කරපු පූජාව ඔප්පු කරන්නව අල්තාරය වගේ පියාණනි එන්න ඇවිල්ලා මාව වසා ගන්න. මගේ ශරීරය ඔබට අයිති. මගේ ආත්මය ඔබට අයිති. මගේ හුස්ම ඔබට අයිති. මක් නිසාද ඔබේ හුස්මෙන් මම ජීවත් වෙන්නේ. ඔබේ හුස්මෙන් මාව වට ඔබේ හුස්මෙන් මාව රැගෙන යන්න පියාණනි. ඉල්ලන්න උන්වහන්සේගේ ඒ සුද්ධාත්ම ගින්නේ ඒ නැවුම්ාලේ පෙරපුරවන්න කියලා. Ask the Holy Spirit. Yes, Jesus. Please, Holy Spirit, help us to draw near to Jesus. Jesus, please, closer with your feathers. You are the Holy of Holies. Among us, we know, Lord, you are full of glory. We worship your name. You are the most high name. We give glory for your name. We magnify your name. We glorify your name. You are the full of holy. You are holy, holy, holy. Here, Lord, we are here to worship your name. Here we are to declare your name. Here we are to exalt your name. We say one voice, you are the full of holy. We worship you, Lord. We give glory for your name. We know one thing. No one can be like you. No one can be like you, Father. You are full of love. Your love is unconditional. Father, we know you are here, Father. We know you are among us, Father. Shuddhaatmyaharani, ඔබේ අභිමුඛේ පියාපත්‍යත්වේ අපි වසා ගන්න පියාණනි. ඔබ වහන්සේගේ අනුග්‍රහයේ කරුණාව මේ ස්ථානයේ ඔබ අපි සමග සැරිසරනවා. ඔබ අපි සමග ඉන්නවා පියාණනි. අභිමුඛයෙන් අපි වසා ගන්න. Be a one body, then you can see that he is mighty power. ඔබේ ශරීරයක් වෙන්න, ආත්මයක් වෙන්න, ඔබට දකින්න පුළුවන් උන්වහන්සේගේ නැවුම්ාලේ පෙර. ඇල්මැරිච්ච තැන් නැවත පිපිදෙනවා. ඇල්මැරිච්ච තැන් නැවත උන්වහන්සේගේ නාමය ඔසවනවා. උන්වහන්සේ සමග සැරිසරන්න යනවා. උන්වහන්සේට මේ කාලය අපි පූජා කරන වෙලාවේදී, උන්වහන්සේට මේ කාලය දෙන වෙලාවේදී උන්වහන්සේ සමග ගමන් කරන්න යනවා. Oh Hallelujah. Hallelujah, Swami. Hallelujah. Hallelujah. We love you, Lord. We love you, Father. We love you, Lord. Holy Spirit, be with your presence. Fill me with your power.
take the one knee and deeply and worship Him. In the deeply your heart, worship to Him. Not in your mouth, in deeply inside. That's why Lord said, I want your heart. In the deeply worship Him. And ask. In the deeply you ask Him, why Lord you so much love me? Why you so care about me? Why? I'm a not valid person. Look at me. Why you so much care and so much love me? And why you gave your life for me? Father, I know your love is unconditional. Hey තාත්තේ ඔබ මට මෙච්චර ප්‍රේම කරේ. ඇයි ඔබ මෙච්චර මං ගැන සලකන්නේ? මම කිසිම වටිනාකමක් නැති පුද්ගලයෙක්. ඇයි නුඹ මාව සොයාගෙන ආවේ? මම ඔබව සොයන් ගියේ නෑ ස්වාමී. ඔබ මාව සොයාගෙන ආවා. ඔබේ ජීවිතය ඔබ මම වෙනුවෙන් දුන්නා. ඒ දීලා මාව නිකන් අනාථෙක් වගේ අතහැරියේ නෑ. ඔබේ සුද්ධාත්ම ආලෝකය මාව වෙතට එවුවා. ඒ සුද්ධාත්ම දීපනවලින් මාව පිරෙව්වා. ඒ අභිමුඛයෙන් මාව පිරෙව්වා. ඇයි මට මෙච්චර ප්‍රේම කරන්නේ? ඇයි මට මෙච්චර ආදරය කරන්නේ? මේ අමාරු කාලය තුලදී ඔබ අපව ආරක්ෂා කරගෙන ආවා. ඔබගේ උණුසුමේ ඔබ තුරුල් කරගෙන ආවා පියාණනි. තාත්තේ ඔබ දීපු ජීවිතේ ඔබටයි අයිති. මිනිස්සු මිලියන ගණන් දහස් ගණන් මැරෙන වෙලාවෙදී ඔබ අපව රැකගෙන ආවා. තාත්තේ ඔබ මම එක දෙයක් මතක තියාගන්න සහෝදරයනි. උන්වහන්සේ දීපු ජීවිතේ ඕනෑම වෙලාවක උන්වහන්සේගේ අභිමුඛයට යන්න සූදානම් කරගන්න. පියාණනි අපි මරණයට බය නැහැ. හේතුව අපි ඔබගේ රාජ්‍යයට එන්නේ. අපි ඔබ සමග වාසය කරන්න යන්නේ. අපිට සදාකාලික ජීවනය තියෙනවා. ඔබ ජීවමානයි තාත්තේ. හරේලියා. උසස් කුෂ්ඨ අතිශුද්ධ දෙවියන් වහන්සේ වහත් වටනා කරන්නේ. ඒ බලයෙන් පුහුණු තේජසෙන් පුහුණු අලංකාර ස්වාමීන් වහන්සේ අපි වටනා කරන්නේ. ලෝකෙ මෙවුන් කරුවානන්ටයි අපි පියාණනි කියන්නේ. ඔබට මට ජීවන හුස්ම දුන්නු දෙවියන් වහන්සේ වන්දනා කරන්නේ. ලෝකෙම හොයන වෙලාවෙදී ලෝකේ මිනිස්සු දෙවියෝ හොයන වෙලාවෙදී ඔබ මගේ දෙවියන්ගේ අත අල්ලගෙන ඇවිදිනවා. ඔබ මගේ දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. ඔබ මගේ දෙවියන් වහන්සේට තාත්ති කියලා ආමන්ත්‍රණය කරනවා. පියාණනි කියලා උස්සන්නේ කතා කරනවා. ඒ පියාණන්ගේ උණුසුම දිනෙන් දින මොහොතෙන් මොහොත ලබනවා. රජුන්ගේ රජු ස්වාමීන්ගේ ස්වාමී බලවත්තු යුදාවේ සිංහවයි නමස්කාර කරන්නේ. ඒ ජීවමාන දෙවියන් වහන්සේවත් ඔබ ආල්ෆා ඔමේගා. පියාණනි ඔබ කවදාවත් නැති නොවන දෙවියන් වහන්සේ. ඔබ කවදාවත් විනාශ නොවන දෙවියන්. ඔබ ජීවමානයි ස්වාමී. අපි ඔබගේ නාමය තවත් උසස් කරනවා පියාණනි. ඔබගේ නාමයට ගෞරව වේවා ස්වාමීනි. හalleluya. හalleluya. The word Pentecost, what does it mean to you? පෙන්තකොස්ත දවස ඔබට මොකක්ද එකෙන් තේරුම් කර දෙන්නේ? මොකක්ද ඔබ ඒ ගැන කියන්නේ? මොකක්ද ඔබට ඒක? Let us see. Pentecost means 50 days. ඒ පෙන්තකොස්ත දවස කියන්නේ දවස් 50ක් කියන එක අර්ථය. It is called like this because it is 50 days after the day of the Passover. ඒ පාස්කුවට පසුව ඒක තේරුම් කරනවා දවස් 50කට පසුව පාස්කුවට දවස් 50කට පසුව. Or in
can find a week of weeks. පාරණ ගිවිසුමේ ඔබට බලන්න පුළුවන් සතියක් එහෙම නැත්නම් සති ගණනාවක්. A week has 7 days. By 7 days, 49 days is the 50th day. ඒකේ තේරුම තමයි සතියක් කියන්නේ දවස් 7ක්, දවස් 49ක් වගේ වෙනවා පාරණ ගිවිසුමේ. Okay. And usually the Passover is in the middle of April, so Pentecost usually is at the beginning of June. අප්‍රේල් මාසේ තමයි පාස්කුව, ඊට පස්සේ ඊගාව මාසේ තමයි ඒ පෙන්තකෝස්ත දවස පැමිණෙන්න යන්නේ. In the Old Testament, which was written in Hebrew language, පාරණ ගිවිසුම සඳහන් ලියවිලා තිබෙනවා හේබ්‍රේව භාෂාවෙන්. they called it Shavuot. ඒකේ තේරුම ශවෝට් කියලා. The New Testament was written in Greek and it is called Pentecost. අලුත් ගිවිසුම ලියවිලා තිබෙනවා පරිවර්තනය වෙලා තිබෙනවා ග්‍රීක භාෂාවෙන්. ඒක සඳහන් වෙනවා පෙන්තිකෝස්ත දවස කියලා. Okay, in the Old Testament we can find also that is the feast of the weeks. Weeks have 7 days. ඒකේ තේරුම තමයි ඒ සතියට සති ගණනාවක් තිබෙනවා කියලා. Or the feast of the harvest. The celebration of the harvest. ඒක ඒ ගෝයන් කපන මංගල්‍ය වගේ කාලය වගේ සඳහන් කරනවා. අස්වැන්න නෙලන කාලය වගේ සඳහන් කරනවා. Okay? If you want to know more what was the celebration in the Old Testament, you can go to Leviticus 23 in your house and read it. ඔබට පුළුවන් ලෙවි කතා 23ට ගිහිල්ලා ඒක වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන්. ගිහිල්ලා ඔබ ඒක බලන විට 23 වෙනි පරිච්ඡේදය. Yes. And it was after the harvest, so it was a time to give thanks to God for a good harvest. ඒ ගෝයන් කපන කාලේ ගෝයන් නෙළුවට පස්සේ ඒ ගෝයන් වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කරලා කරන පූජාවක් වගේ. ඒ ගැන දෙවියන් වහන්සේට ගෞරව කිරීමක් වගේ. And also to offer to God from the new grain, the new seeds of the wheat as an offering to God. ඒ දෙවියන් වහන්සේට පූජාවක් වගේ ඔවුන් නෙලා ගන්න ඒ අස්වැන්නේ දෙවියන් වහන්සේට පූජාවක් වගේ ඔවුන් ඒක ඔප්පු කරන දෙවියන් වහන්සේට දෙනවා. Now, that was how it was in the Old Testament. මේ ආකාරයෙන් තමයි පරණ කිවිසුමේ සඳහන් වෙලා තියෙන්නේ. Later, the people of Israel, they said it was on this day that God gave to Moses the law, the 10 commandments. ඊට පස්සේ ඊශ්‍රායල් සෙනග ඔවුන් කියනවා ඒ දවස දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට 50 දීපු දවස කියලා ඒ දවස සඳහන් කරනවා. So they are celebrating also the giving of the 10 commandments. ඒ දවස ඔවුන් ඒ වගේම ඔවුන් උත්සවයක් හැටියට පවත්වනවා ඒ 50 දින දවස හැටියට. In the New Testament, the day of Pentecost is the day that the church started. ඒ පෙන්තිකෝස්ත දවස කියන්නේ ඒ දවසේ තමයි ඉස්සල්ලාම සභාව අලුත් ජීවිතේ පටන් ගත්ත දවස සභාව. It's the day that the church was born. ඒ දවසේ තමයි සභාව උපදිච්ච දවස, උපාදනය වෙච්ච දවස. So the day of Pentecost we say happy birthday church. ඒ දවසේ පෙන්තිකෝස්ත දවසේ කියනවා අපි සුබ උපන්දිනයක් කියලා සභාවට. It was the first time that many people came into the church, came into the kingdom of God. ඒ පළවෙනි දවසේ තමයි ඒ පෙන්තිකෝස්ත දවසේ සභාව එනම් මිනිස්සු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණිච්ච දවස. And it is the day that the Holy Spirit came and gave life to the church. ඒ දවසේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා සභාවට ජීවනය දීපු දවස. And God wants His church to move in the power of the Holy Spirit. ඒ නිසා දෙවියන් වහන්සේට අවශ්‍යයි සභාව ඒ ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන ඉදිරියටම බලයෙන් ඉදිරියටම යන්න. Amen. 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 A few days ago, I was walking in a park. දවස් ගණනකට පෙර දේවගැතිතුමා පාක් එකේ උද්‍යානයේ ඇවිදමින් සිටියා. And as I was walking, I was praying. ඒ ඇවිදමින් දේවගැතිතුමා යාඥා කරමින් සිටියා. And I said, Lord, remind me or show me something new about the Holy Spirit. දේවගැතිතුමා දෙවියන් වහන්සේට යාඥා කරමින් සිටියා ශුද්ධාත්මයන් වහන්සේ ගැන අලුත් දෙයක් ඔහුට දෙන්න කියලා අලුත් මඟ පෙන්වීමක්. Give me a new revelation or remind me something of the Holy Spirit. ඒ
ශුද්ධාත්මයන් වහන්සේ ගැන පිපිදීමක් දෙන්න නැත්නම් එලිදරව්වක් දෙන්න කියලා යාඥා කරමින් සිටියා. And as I was walking, suddenly God spoke to me. දේවගතුමා ගමන් කරමින් සිටිද්දී දෙවියන්වහන්සේගේ වචනේ දේවගතුමා වෙතට පැමිණුණා. And he said, the Holy Spirit gives births. දේවගතුමාට එකෙන් එලිදරව් කරා ශුද්ධාත්මයන් වහන්සේ ඉපදීමක් දෙනවා කියලා. I said, yes, Lord, I know. The day of Pentecost, the church was born. දේවගතුමා පැවසුවා ඔව් ස්වාමීන් වහන්සේ මම දන්නවා ඒ පෙන්තිකොස්ත දවසේ සභාව ඉපදුනා කියලා. And God told me, is that the only thing you know? දෙවියන්වහන්සේ ප්‍රකාශ කරා මේ දේ විතරද ඔබ දන්නේ කියලා. So I continue praying, and the Lord showed me some more things that I want to share with you. දේවගතුමා ඉදිරියට මේ ගැන යාඥා කරමින් සිටියා. දේවගතුමාට යම් කිසි දෙයක් මඟ පෙන්වුවා ඒ දෙවියන් බෙදා ගන්න කැමති. But the message is that the Holy Spirit gives births. ඒකේ අද මාතෘකාව තමයි උත්තරේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඉපදීමක් දෙනවා කියන එක. Amen. At the beginning of the Gospel of Luke, the angel visited Mary. අලුත් කිවිසුම පටන් ගැනීමේදී එතන පවසනවා දේවදූතෙක් මරියතුමිය වෙතට පැමුණා කියලා. And he told her, you are going to give birth to the Son of God, Christ the Messiah. ඒ දේවදූතයා කිව්වා නුඹ දරුවෙක් උත්පාදනය කරන්න යනවා ඒ ජේසුස් වහන්සේව උත්පාදනය කරන්න යනවා කියලා පැවසුවා. And Mary asked, ඒ මරියා ඇසුවා she asked the angel, ඒ දේවදූතයාගෙන් ඇසුවා Luke 1:34. සුද්ධ ලූක් පළවෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදය. How will this be, Mary asked the angel, since I'm a virgin? එවිට මරියා දේවදූතයාට කතා කොට මා පුරුෂයෙකු නෑදී සිටින බැවි මේක වන්නේ කෙසේදයි කීවාය. Now look at the answer of the angel. Verse 35. The angel answered, the Holy Spirit will come upon you, and the power of the Most High will overshadow you. So the Holy One to be born will be called the Son of God. 1:35 දේවදූතයාට උත්තර දෙමින් ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරෙහි පැමිණිසේක. මහෝත්තමයන්ගේ ආනුභාවයෙන් නුඹ වසා ගන්නේ. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නොයයි කියනු ලබනසේක. I mean, the Holy Spirit came on Mary, and as a result, Jesus was born. ඒ ශුද්ධාත්මයන් වහන්සේ මරියතුමිය වෙතට ආවා. ඒ දේ කරුණු කොටගෙන ඇය ගර්භණීය වුණා. Again, you can see the Holy Spirit related to birth. ඒකෙන් අපිට දකින්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේ මඟ පෙන්වුවා දරුවෙක්ව බිහි කරන්න. Let's go on the day of Pentecost to remind ourselves. අපි මතක් කරගමු අපි ක්‍රියාපොතට යමු. Acts 2:1. ඒ ක්‍රියා දෙකේ පළවෙනි පදය. When the day of Pentecost came, they were all together in one place. තවද පෙන්තකෝස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝම එක තැනක රැස් වී සිටියෝය. And jump to verse 4. හතරවෙනි පදයට අපි යමු. All of them were filled with the Holy Spirit and began to speak in other tongues as the Spirit enabled them. ඔවුන් සියල්ලෝම ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තෝය. On the day of Pentecost, the Holy Spirit came on the people and they became the first church. ඒ පෙන්තිකොස්ත දවසේ ඔවුන් යාඥා කරමින් සිටියා ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් කෙරේ පැමිණුණා. එවිට ඉස්සලම සභාව ඒ ස්ථානයේ පටන් ගත්තා. The church was born. ඒ දවසේ ශුද්ධාත්මයන් වහන්සේ සභාව ඉපදුණා. That is why every day of Pentecost we celebrate the birthday of the church. ඒක නිසා පෙන්තකොස්ත දවසේ අපි සමරන්නේ ඒ උපන් දිනේ සභාව ඉපදුණු දා. Amen. Now, what happens when you believe in Jesus, මොකද වෙන්නේ ඔබ ජේසුස් වහන්සේ පිළිගත්තා? you repent from your sins, ඒ පාප වලට පසුතැවිලා and you invite Jesus in your heart, in your life. ඔබේ ජීවිතයට ජේසුස් වහන්සේව ඔබ පිළිගත්තා. The Holy Spirit comes on you and gives you a new life, a new birth.
ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඊට පස්ව ඔබට ඇවිල්ලා අලුත් ජීවිතයක් දෙන අය වගේම අලුත් උත්පාදනයක් ඔබට දෙනවා. Let us go to John 3:3. අපි බලමු ශුද්ධ යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ පදය. In reply, Jesus declared, I tell you the truth, no one can see the kingdom of God unless he is born again. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් නුඹලාට කියමි යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න නොහැකියයි ඔහුට කීසේක. And he explains that in verse 6. Let's go to verse 6. ඒ යේසුස් වහන්සේ ඒක පැහැදිලි කර දෙනවා 6 වෙනි පදයේ. Flesh gives birth to flesh, but the spirit gives birth to spirit. මාංශයෙන් උපදින දේ මාංශයද ආත්මයන්ගෙන් උපදින දේ ආත්මය. I mean, when we come to Jesus and we believe in Jesus, අපි යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා යේසුස් වහන්සේ විශ්වාස කර විට the Holy Spirit comes on us and gives us a new birth. ශුද්ධාත්මයන් වහන්සේ අප තුළට ඇවිල්ලා අපට අලුත් උත්පාදනයක් අප තුළ දෙනවා. We are born again, we are born from above. අපි ශුද්ධාත්මයන් වහන්සේ තුළ ආත්මයන් වහන්සේ තුළ නැවත උත්පාදනය ලබන්න යනවා. And we start to live a new life. මේ දේ කරුණු කොටගෙන අපි අලුත් ජීවිතයක් ලබාගෙන ඒ අනුව ජීවත් වෙන්න යනවා. Again, the Holy Spirit is giving birth. නමුත් මේ ස්ථානෙත් පවසන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තමයි නැවත උත්පාදනය දෙන්නේ කියලා. Amen. Amen. Now, after you believe in Jesus, when you ask the Holy Spirit to fill you, to baptize you, ඔබ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ඔබ ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරනවා ඔබ ශුද්ධාත්මයෙන් බෞතිස්මය කරන්න ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ කරන්න කියලා. the Holy Spirit comes on you and gives birth to a new supernatural power in you. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා ඔබ තුල සුපිරි බලය නම් ඔබ හිතනවටත් වඩා සුපිරි බලයක් ඔබ තුල නිර්මාණය කරන ඔබට දෙනවා. He gives birth to new spiritual gifts in you. ඔබේ ජීවිතය තුල ආත්මීක දීමනාවල් වලින් උන්වහන්සේ ඔබව පූර්ණ කරනවා. And the reason is to be a powerful witness for Jesus. ඒ බලය ආත්මයන් වහන්සේ ඔබට දෙන්නේ ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දරන පිණිසයි මේ ආත්මයන් වහන්සේ ඔබ තුලට පැමිණෙන්නේ. Let us see this in Acts 1:8. අපි බලමු එක ක්‍රියා 1:8 වෙනි පදය. But you will receive power when the Holy Spirit comes on you, and you will be my witnesses in Jerusalem and in all Judea and Samaria and to the ends of the earth. The words of Jesus. මෙතන ජේසුස් වහන්සේ පවසනවා නම් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නා වූය. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදෙහිද සමාරියේද පොළවේ සීමා දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නා වූයයි කීසේක. ආමේන්. Amen. So the Holy Spirit gives birth to supernatural power, to the power of God in you. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට ඇවිල්ලා නැවත උත්පාදනයේ බලය දෙනවා දෙවියන් වහන්සේගේ සුපිරි බලය ඔබ තුල තිබෙන පිණිස. Amen. Glory to God. ආමේන්. දෙවියන් වහන්සේට මහිමය වේවා. Now, when you live in obedience to God, ඔබ දෙවියන් වහන්සේට කීකරුව ජීවත් වෙනවා නම් when you allow the Holy Spirit to take control of your life, ඔබ ඉඩ හරිනවා නම් ශුද්ධාත්මයන් වහන්සේට ඔබ සම්පූර්ණයෙන්ම පාලනය කරන්න when you allow the Holy Spirit to work in your life, ඔබ ඉඩ හරිනවා නම් ශුද්ධාත්මයන් වහන්සේට ඔබ තුල වැඩ කරන්න then the Holy Spirit gives birth to a fruit in your life. ඊට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල උත්පාදනය කරනවා ශුද්ධ ඵල ඔබ තුලින් නිර්මාණය වෙන්න නික්මෙන්න. A fruit is produced, a fruit is birthed in you. ඔබ තුලින් ඒ ශුද්ධාත්මයන් වහන්සේ කර්ම කොටගෙන ආත්මීක ඵල ඔබ තුලින් නික්මෙන්න යනවා. Amen. And what is this fruit? මොනවාද මේ ආත්මීක ඵල? Let's go to Galatians 5:22 and 23. අපි බලමු ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය. But the fruit of the Spirit is love, joy, peace, patience, kindness, goodness, faithfulness. නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම. And 23, gentleness and self-control. Against such things there is no law. විශ්වාසවන්තකම, මුදුකම, පමන දන ක්‍රියා කිරීම යන මේවාය. මෙබඳු දෙයට විරුද්ධව විවස්ථාවක් නැත. ආමේන්. Amen. So you see that the Holy Spirit gives birth to new things. ඔබට දකින්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලට ඇවිල්ලා අලුත් දේවල් ඔබ තුලින් නිර්මාණය වෙන්න ආත්මයන් වහන්සේගේ ඵල ඔබ තුල උත්පාදනය කරන ඔබ තුලින්.
And today, if you desire new things in your life, අද දවසේ ඔබ තීරණය කරනවා ඔබේ ජීවිතය තුල අලුත් දේවල් ඔබ දකින්න. ask the Holy Spirit to come and give birth to it. ඒක නිසා ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න ඔබ තුලට ඇවිල්ලා අලුත් උපාදනයක් ඔබ තුල නිර්මාණය කරන්න කියලා. And as a church, if we desire to move more powerfully, අපි සභාවක් හැටියට ඒ බලයෙන් යුක්ත වූ සභාවක් හැටියට ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය නම් if we want to be more effective for the kingdom of God, අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් තව ගොඩාක් සේවය කරන්න සිටිනවා නම් then we must keep praying and asking the Holy Spirit to move with power on us. ඒක නිසා අපි සූදානම් විය යුතුයි. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේගෙන් බලය ඉල්ලිය යුතුයි. ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කපු කොටගෙන ඉදිරියට ගමන් කරන්න. We ask Him to put a new fire in us. අපි අසන්න ඕන උන්වහන්සේගෙන් අප තුල අලුත් ගින්නක් අවුලන්න කියලා. And we ask Him to give a birth of revival in us. ඒ වගේම අප තුල අලුත් ඉපදීමක් එනම් පිපිදීමක් අප තුල උත්පාදනය කරන්න කියලා අපි ඉල්ලිය යුතුයි. Amen. So if we want something new, spiritually, something new as a church, we ask the Holy Spirit. අපිට අවශ්‍ය නම් සභාව තුල යම්කිසි අලුත් ආත්මීක දෙයක් දකින්න ආත්මීක දේ තුල සිටින්න අපි ශුද්ධාත්මයන් වහන්සේගෙන් අලුත් ඉපදීමක් උන්වහන්සේගෙන් බලය ඉල්ලිය යුතුයි. If you want something new in your life, ask the Holy Spirit. ඔබේ ජීවිතේ පෞද්ගලික ජීවිතය තුල ඔබට අවශ්‍ය නම් ඒ බලය ලබා ගන්න ඔබ ඉල්ලන්න ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඒ වර ප්‍රසාද. He can give birth to it. මක් නිසාද ශුද්ධාත්මයන් වහන්සේට පුළුවන් අලුත් දේවල් ඔබ තුල උත්පාදනය කරන්න. Amen. 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 Glory to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. Now, before I move, I want to make some things clear about the Holy Spirit. තව ඉදිරියටම කරගන්න යන්න ඉස්සලා දේවගැතුමාට අවශ්‍යයි ශුද්ධාත්මයන් වහන්සේ ගැන යම්කිසි දෙයක් පැහැදිලි කරන්න. Because I want everybody to have them clear in your mind. දේවගැතුමාට අවශ්‍යයි අපි එකිනෙක කෙනාට මනස තුලින් ඒ වගේම මේ දේ තේරුම් ගන්න පැහැදිලිවම. Who is the Holy Spirit? කවුද මේ ශුද්ධාත්මයන් වහන්සේ? First of all, the Holy Spirit is God. ඒ පළවෙනි දේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ ශුද්ධාත්ම දෙවියන් වහන්සේයි. Our God is one, but He appears as three. අපේ දෙවියන් වහන්සේ එක්කෙනෙක් නමුත් තුන් ආකාරයකින් උන්වහන්සේ ක්‍රියා කරනවා. And it is easy for many of us to understand God the Father and God the Son, Jesus Christ. අපිට ලේසියෙන් ඒක පැහැදිලි කරගන්න පුළුවන් පියා වූ දෙවියන් වහන්සේ ශුද්ධාත්ම දෙවියන් වහන්සේ වගේම පුත්‍ර වූ දෙවියන් වහන්සේ. But there is a confusion about God the Holy Spirit. නමුත් ඒකේ වියවුභාවයක් අපිට පංගුවක් කරලා පේනවා ශුද්ධාත්මයන් වහන්සේ ඒ වගේම දෙවියන් වහන්සේ. Not only now, over the ages. මේ අවුරුදු ගාන තුල ඒ ආකාරයෙන්ම තිබෙනවා. Many are thinking the Holy Spirit is a thing, the Holy Spirit is a power like electricity. ගොඩාක් අය විශ්වාස කරනවා ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ යම් කිසි දෙයක් ඒක බලයක් විතරයි ඒක හරියට කරන්ට් එක වගේ ඒ ආකාරයෙන් විශ්වාස කරන පංගුවක් අය. All these things are wrong. The Holy Spirit is a person. මේ සෑම දෙයක්ම මිනිස්යා විසින් ඒ හිතන දේවල් වැරදි. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේයි. And as you begin to know more and more the Holy Spirit, you would like to have a close relationship with Him as you like to have with the Son or the Father. ඔබ ශුද්ධාත්මයන් වහන්සේට ලං වෙලා ඒ ශුද්ධාත්මයන් වහන්සේ සමග සම්බන්ධතාවය පවත්වා ගන්න නම් ඔබට උන්වහන්සේව ඔබට දැනෙන්න යනවා ඒ පියාණන් වහන්සේ ඒ ශුද්ධාත්මයන් වහන්සේ එක්කෙනෙක් ආකාරයෙන් ඔබට දැනෙන්න යනවා. The word Holy Trinity, you will not find it in the Bible, but it helps us to understand God. ශුද්ධාත්මයේ තුන් ආකාරයෙන් ක්‍රියා කරන මේ එකම දෙවියන් වහන්සේ ඔබට බයිබලයේ තුල දකිද්දී ඔබට දකින්න පුළුවන් ඒ ත්‍රිත්වය ආනෝ එක්කෙනෙක් කියලා. Yes. Our God is one, but He appears as three persons, or in His relationship with us is like three persons. ඒ ශුද්ධ අපේ දෙවියන් වහන්සේ තුන් ආකාරයකින් ක්‍රියා කරන නමුත් එක්කෙනෙක් ඒ වුණාට තුන් ආකාරයකින් උන්වහන්සේ අප තුලට ඇවිල්ලා ක්‍රියා කරනවා අපිට සේවය කරන පිණිස. God the Father, God the Son, Jesus Christ, and God the Holy Spirit. ඒ පියා වූ දෙවියන් වහන්සේ, පුත්‍ර වූ දෙවියන් වහන්සේ, ඒ වගේම ශුද්ධාත්ම දෙවියන් වහන්සේ. So one God that appears as three persons, එකම දෙවියන් වහන්සේ තුන් ආකාරයකින් ක්‍රියා කරනවා, or one God having three different roles in His relationship with us. ඒ වගේම ඒ තුන් ආකාරයකින් දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා අප තුල ක්‍රියා කරනවා ඒ එක එක ආකාරයට.
Let me give you some examples to help you to understand that how one thing can be three at the same time. ඉතින් ඔබට කියන්න එක දෙයකින් කොහොමද තුන් ආකාරයට ක්‍රියා කරන්න පුළුවන් කොහොමද කියලා කියන්න. Okay, let's take the sun up in the sky. ඔබට දකින්න පුළුවන් ඒ ඉර තිබෙනවා ආකාශයේ. It gives light, ඒ තුලින් අපිට ආලෝකය දෙනවා. but it also gives heat. ඒ වගේම ඒක තුලින් ඒ ආලෝකය වගේම රස්නයත් අපිට දැනෙනවා. There is no one sun for the light and one sun for the heat. ඉරවල් දෙකක් නැහැ. එකක් ආලෝකය දෙන්නත් එකක් රස්නේ දෙන්නත්. But this one sun doing different things and we can understand it in different ways. එකම ඉර එකම දේ කර මේ දේ ආකාරයකින් කරනවා. නමුත් එකම ඉර තමයි මේ රාජකාරී දෙකම කරන්නේ. If I go out and stand for half an hour, I will be sweating because of the heat of the sun. දේවගතුමා එළියට ගිහිල්ලා හිටගත්තොත් අර ආලෝකයේ අවුව නිසා ඒ ආලෝකයේ එළිය රස්නෙට ඉරේ රස්නෙට දාඩිය දාන්න පටන් ගන්නවා. I feel the heat. ඒ රස්නේ දැනෙනවා. But also I can go out and walk without having to keep a torch or a light with me because of the light of the sun. එළියට ඇවිදගෙන යන්න පුළුවන්. දේවගතුමාට ටෝච් එකක් අවශ්‍ය නැහැ. ගහගෙන යන මක් නිසාද ඒ එළිය දෙන ඉරම ආලෝකයක් දෙනවා රස්නේ දෙන ඉරම. So you can see one sun doing two things. එකකින් අපිට දකින්න පුළුවන් එක ඉර රාජකාරී දෙකක් ඒ ස්ථානයේ කරනවා. Relating with us in two things. ඒ ඉර එක ඉර දෙය ආකාරයකින් අප තුල ක්‍රියා කරනවා. Okay, let me give you another example. ඊට තව ඔබට තව උදාහරණයක් කියන්න. You may remember that. ඔබට ඒකත් මතකයේ තිබේ. I am one person, දේවගතුමා එක පුද්ගලයෙක් මිනිසෙක්. but at the same time, I am the son of my father. ඔහු දේවගතුමා මිනිසෙක් ආකාරයෙන් ඉන්නවා. ඒ උනාට එයාගේ පියාගේ පුත්‍රයා හැටියට සිටිනවා. I'm the husband of my wife. ඒ සිස්ටර්ගේ ස්වාමි පුරුෂයා හැටියට සිටිනවා එයාගේ බිරිඳගේ. And I'm the father of my daughter. ඒ වගේම ඔහු එයාගේ දුවගේ පියා හැටියට සිටිනවා. I am one person, ඔහු එක පුද්ගලයෙක් හැටියට තමයි සිටින්නේ. and my relationship with my father and my wife and my daughter is different. ඔහුගේ සම්බන්ධතාවය ඔහුගේ පියාගේ පුත්‍රයාව සිටිනවා, භාර්යාවගේ ස්වාමි පුරුෂයාව සිටිනවා, දුවගේ පියාව සිටිනවා. ඔහු එක්කෙනෙක් උනාට තුන් ආකාරයකින් තමයි ඒ තුන් ස්ථානයේ සිටින්නේ. I am not three persons, I'm one person. නමුත් ඒ තුන් දෙනා ඉදිරියේ ඔහු සිටින්නේ එක පුද්ගලයෙක් හැටියට තමයි සිටින්නේ. When my daughter was small and she was doing naughty things, ඇගේ දියණිය චූටි කාලේ ඉන්න විට ටිකක් අකීකරු දේවල් කරන විට I could tell her, be quiet, don't be naughty. ඔහුට කියන්න පුළුවන් දියණියට වැරදි වැඩ කරන්න එපා කියලා කියන්න පුළුවන්, අන්න දෙන්න පුළුවන්. But I could not go to my father and tell him, be quiet and don't be naughty. නමුත් පියාණන්ට කියන්න බෑ ඔබ වැරදි දේවල් කරනවා නිශ්ශබ්ද වෙන්න කියලා. You see, our relation is different, but I'm one person. ඒ ක්‍රියා කරන ආකාරය වෙනස්, නමුත් එකම පුද්ගලයෙක් හැටියට තමයි සිටින්නේ. This will help you to remember God is one, but in his relationship with us appears as three persons. ඔබට මේ තුලින් ඔබට අවබෝධ කරගන්න පුළුවන් දෙවියන් වහන්සේ එක්කෙනෙක් ඒ උනාට තුන් ආකාරයකින් ක්‍රියා කරනවා උන්වහන්සේ. God the Father, God the Son, Jesus Christ, and God the Holy Spirit. ඒ පියාණන් දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ, ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ. Amen. So the Holy Spirit is God. ඒක නිසා ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ. And the other thing I want to say quickly, the Holy Spirit is a person. ඒ වගේම ඔබට කියන්න කැමති ශුද්ධාත්මයන් වහන්සේ පුද්ගලයෙක්. It's not a power like electricity. ඒක ඇවිල්ලා බලය කරන්ට් එකෙන් එන බලය වගේ බලයක් නෙමෙයි. It's not a thing. ඒක යම් කිසි දෙයක් නෙමෙයි. It's a person. ඒක එයා දෙවි ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා පුද්ගලයෙක්. And I will tell you some of the characteristics of a person that we can find in the Bible about the Holy Spirit. ඔබට මම පැහැදිලි කරන්නම් මිනිස්සෙක් තුල තිබෙන ක්‍රියාවලිය ඒ දේව වචනය තුලින් ඒ දේව වචනේ මිනිස්සෙ තුලින් ඒක පැහැදිලි කරන්න. I will not give you the references, but if you want to know where you can find the things, I will say, come and ask me later. ඒ කොහෙද ලියවිලා සෑම දෙයක්ම සටහන් කර තිබෙන මේ පරිච්ඡේද දෙන්න යන්නේ නැහැ. ඔබට පුළුවන් දේවගතුමාව පසුව ඇවිල්ලා මුණ ගැහිලා මේ දේවල් ලබා ගන්න. The Holy Spirit has a mind. ශුද්ධාත්මයන් වහන්සේට මනසක් තිබෙනවා. He thinks.
ශුද්ධාත්මයන් වහන්සේ සිතනවා. He has knowledge. උන්වහන්සේට ප්‍රඥාව තිබෙනවා. Electricity doesn't have a mind or knowledge. ඒ කරන්ට් එකට ප්‍රඥාවක් ඒ වගේම මනසක් නැහැ. The Holy Spirit has emotions, feelings. ඒ ශුද්ධාත්මයන් වහන්සේට දැනෙනවා. It says in the book of Ephesians, do not grieve, do not make sad the Holy Spirit. එපිසි පොතේ පවසන ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා, උන්වහන්සේට වද දෙන්න එපා කියලා, දුක් දෙන්න එපා කියලා. Electricity cannot get sad. ඒ කරන්ට් එකට දුක පැමිණෙන්නේ නැහැ, දුක දැනෙන්නේ නැහැ. The Holy Spirit has a will. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේට කැමැත්තක් තිබෙනවා. In the book of Corinthians it says, the Holy Spirit gives the gifts to each one of us as He wants. ඒ කොරින්ති පොතේ පවසන ශුද්ධාත්මයන් වහන්සේ දීමනාවල් දෙනවා, උන්වහන්සේ කැමති ආකාරයට එකින් එක්කෙනාට. The Holy Spirit loves. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රේමයයි. A person loves, not a thing loves. ඒ පෞද්ගලික මිනිස්සු තමයි ප්‍රේම කරන්නේ, ලෝකයේ තිබෙන ද්‍රව්‍ය විවිධාකාර දේවල් ප්‍රේම කරන්නේ නැහැ. I mean, the Holy Spirit teaches. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ ගුරුවරයෙක් හැටියට සිටිනවා. He will teach you everything I said, Jesus said. ජේසුස් වහන්සේ පවසනවා, ජේසුස් වහන්සේ කියපු සියලුම දේවල් නුඹලාට ශුද්ධාත්මයන් වහන්සේ විසින් කියලා දෙනවා, උගන්වනවා කියනවා. The Holy Spirit testifies about Jesus. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දරනවා කියනවා. The Holy Spirit tells the truth, ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ සත්‍ය ප්‍රකාශ කරනවා කියනවා. shows the truth. ඒ වගේම සත්‍ය එළිදරව් කරනවා කියනවා. He will guide you in all the truth, Jesus said. ජේසුස් වහන්සේ කියනවා ශුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියලු දේ නියමටම පැහැදිලි කරනවා කියනවා. So He guides, He convicts, He shows you that you live in sin. උන්වහන්සේ ඔබට මඟ පෙන්නනවා, ඔබ හරි මාර්ගයේ අරගෙන යනවා පාපයෙන් තොරව. He helps you in your weaknesses. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ දුර්වලකම් වලදී ඔබට උපකාර කරනවා. When you don't know how to pray, He helps you. ඔබට යාඥා කරන්න තේරෙන්නේ නැත්නම් ආත්මයන් වහන්සේ මඟ පෙන්වනවා යාඥා කරන ඕන ආකාරය. He strengthens you, He encourages you, උන්වහන්සේ ඔබට ශක්තිය දෙනවා, ඔබට ධෛර්යය දෙනවා. He comforts you. ඔබ සමාදානය නම් ඔබ සැනසීමට පත් කරනවා. Amen. So the Holy Spirit is a person and the Holy Spirit is God. ඒ ශුද්ධාත්මයන් වහන්සේ මිනිස්සෙක් වගේ ඒ ආකාරයෙන් ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ පුද්ගලික ශුද්ධාත්මයන් වහන්සේ ඒ වගේම දෙවියන් වහන්සේ. Amen. I wanted to make these things clear to you as I move on. දේවකත්වයට අවශ්‍ය මේ දේ පැහැදිලි කරන්න ඔබට ඉදිරියට වචනේ ආරයි යන්න පෙර. Now the Holy Spirit, when He comes on you, He gives power. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරේ පැමිණි විට ඔබ බලය ලබන්න යනවා. He gives power to the person, He gives power to the church. ඒ ශුද්ධාත්මයන් වහන්සේ මනුස්සයට බලය දෙනවා, ඒ වගේම සභාවට බලය දෙනවා. He gives birth to God's power in us. ඒ ශුද්ධාත්මයන් වහන්සේ බලය දෙනවා, දෙවියන් වහන්සේගේ බලය අප තුල තිබෙන විට තිබෙන ආකාරයට. Look what Jesus said about the Holy Spirit. Let's go to Luke 24:49. අපි බලමු ශුද්ධාත්මයන් වහන්සේ ගැන කොහොමද ජේසුස් වහන්සේ පවසන්නේ කියලා. ලූක් 24:49 වෙනි පදය. I am going to send you what my Father has promised, but stay in the city until you have been clothed with power from on high. බලව මම මාගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටපල්ලායයි කීසේක. ආමේන්. Amen. The Holy Spirit gives power. ඒ ශුද්ධාත්මයන් වහන්සේ බලය දෙනවා. And we can see this in Acts 1:8 that we read before. Let's read it again. And this is for every Christian. අපිට බලන්න පුළුවන් ක්‍රියා එකේ අපි පළවෙනි කියුවා එක පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ මේ විශ්වාස කරන හැම කිතුණුවකටම දෙවියන් වහන්සේගේ පොරොන්දුවයි. But you will receive power when the Holy Spirit comes on you. And you will be my witnesses in Jerusalem and in all Judea and Samaria and to the ends of the earth. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නාහුය. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදෙහිද සමාරියේද පොළවේ සීමා දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නාහුයයි කීසේක. Amen. So the Holy Spirit comes and gives birth to God's power in us. ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා අප තුල උත්පාදනයක් දෙනවා දෙවියන් වහන්සේගේ බලය අප තුල තිබෙන පිණිස. And we can see healings, we can see deliverances, we can see miracles. අපිට දකින්න පුළුවන් හාස්කම් සුව කිරීම ඒ වගේම නිදහස් වීම මිනිස්යාගේ ජීවිතවල. And we can be powerful witnesses for Jesus. ඒ වගේම අපිට
බලයෙන් අපිට දෙවියන් වහන්සේගේ සාක්ෂි දරන සාක්ෂිකාරයෝ වෙන්නත් පුළුවන්. God's power will help us to speak about Jesus. දෙවියන් වහන්සේගේ බලය කරුණු කොටගෙන ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දෙන්න පුළුවන්. God's power in us will help us to show God's power to people. දෙවියන් වහන්සේගේ බලය කරුණු කොටගෙන දෙවියන් වහන්සේගේ බලය තිබෙන මනුස්සයන් තුලින් දෙවියන් වහන්සේගේ බලය මනුස්සයන්ට ප්‍රකාශ කරන්න පුළුවන්. And it also will help us with the needs in our church. If someone is sick, if someone is well. ඒ වගේම සභාව තුලත් කරුණේ අසනීපෙන් සිටිනවා නම් කාට හරි මොකක් හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ දේව බලය කරුණු කොටගෙන ඔවුන්ට උපකාර කරන්න පුළුවන්. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන. Amen. Now look at Jesus. අපි බලමු ජේසුස් වහන්සේ. Jesus was God, but he became man. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේව සිටියා නමුත් මනුස්ස ආකාරයට මේ ලෝකෙට පැමිණුණා. And as a man, he moved with the power of the Holy Spirit. ඔව් මනුස්ස ආකාරයෙන් සිටිය කල්ලි ඔව් ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන තමයි ඉදිරියට ගියේ. He was teaching under the power of the Holy Spirit. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන සෙනඟට ඉගැන්නුවා. He was healing under the power of the Holy Spirit. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන රෝගීන් සුව කරා. He was setting people free under the power of the Holy Spirit. ඒ මනුස්සයන්ව නිදහස් කරා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන. He was doing miracles under the power of the Holy Spirit. ඒ හාස්කම් කරා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන. Amen. And it is the same with the disciples of Jesus. ඒ ආකාරයෙන්ම තමයි ජේසුස් වහන්සේගේ ගෝලියොත් කරේ. Before the Holy Spirit came on them, ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔවුන් වෙතට පැමිණෙන්න පෙර they were hiding in rooms. ඔවුන්ගේ ඒ කාමරවල ඔවුන් හැංගිලා සිටියා ඔවුන්ගේ ස්ථානවල නිවස්වල. They were full of fears. ඔවුන් බයෙන් වසාගෙන සිටියා ගොඩාක් බයෙන් වැසී තිබුණා. When the Holy Spirit came on them on the day of Pentecost, ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය පෙන්තකොස්ත දවසේ ඔවුන් වෙතට පැමිණි විට fear went away. ඔවුන්ගේ බය ඔවුන්ගෙන් ඉවත් වුණා. They had boldness to speak about Jesus. ඔවුන්ට බලය ලැබුණා ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දරන්න. And their speaking was confirmed by signs and wonders and miracles that God was doing through them. ඔවුන්ගේ ජීවිත තුළින් දෙවියන් වහන්සේ කරන මහත් වූ ක්‍රියා කරුණු කොටගෙන සාක්ෂි වගේම මහත් ලකුණුද පුදුමද ඒ මිනිස්සු දැක්කා දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතවල ක්‍රියා කරමින්. The sad thing today අද දවසේ කනගාටුවට පත්වන දේ තමයි is that in our mind we think, yes, we want the power of God, but it's something that is not coming all the time. අපේ මනසෙන් අපි හිතනවාද දුකටපත් වේ යුතු දෙයක් තමයි ඔව් දෙවියන් වහන්සේගේ බලය එනවා අපිට බෑ සියලුම දේවල් කරන්න. It's not the ordinary, it is extraordinary. ඒක නිකන් සාමාන්‍ය දෙයක් නෙමෙයි ඒක ඊට වඩා බලයෙන් යුක්තව එන්න ඕන කියලා අපි හිතනවා. But no, in God's plan, the church, whether it's today or 100 years ago or 1,000 years ago or 2,000 years ago, must always move in the power of the Holy Spirit. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි ඒ සභාව අවුරුදු 100කට 1000කට පෙර වෙන්න පුළුවන්. ඒ ආකාරයෙන්ම ගමන් කරන ලෙස අද දවසේ සභාව බලයෙන් යුක්තව ගමන් කරන එක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. That is the ordinary for the church. ඒක තමයි සභාව තුල තිබෙන ඊටා විශ්මපත් වූ ඒ කියන්නේ බලවත් වූ දේ ඒක තමයි. That is the normal for the church. ඒ දේ තමයි සභාව තුල සාමාන්‍යයෙන් තිබිය යුතු දේ. So we must not think the power of the Holy Spirit or moving with the power of Pentecost is something that happens once or twice, but it must happen every day, every time we meet together. ඒක තමයි ඒක අද දවසේ අපි හිතාගත්ත යුතුයි මේ පෙන්තිකොස්ත දවසේ විතරක් නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේ ඉපදීම දුන්නේ ඒක අපි එක් වෙන හැම ස්ථානයකම අද දවසේ ඒ ආකාරයෙන්ම ඒ විදිහටම ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අප තුල තිබෙනවා කියලා අපි විශ්වාස කළ යුතුයි. I mean, that is the normal for the Christians as God is expecting. ඒක ඇවිල්ලා කිතුණුවන් කෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඒක ඒ ආකාරයෙන් ඒ බලය හැම කෙනෙක් තුලම තිබිය යුතුයි කියලා. I mean, we live in an ungodly world. අද දවසේ අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේව විශ්වාස නොකරන ලෝකයක. And many times we think how our church can make a difference in the people in the world. අපි ගොඩක් වෙලාවට හිතනවා අපේ සභාව කරුණු කොටගෙන අපි මොකද්ද ලෝකයට පෙන්වන්න යන වෙනස්කම මොකද්ද අප තුල තිබෙන්නේ කියලා සභාව තුල. How can we
penetrate and do a change in the people? අපි කොහොමද ඒ ලෝකේ ඉන්න මිනිස්යන්ව වෙනස් කරන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපි හිතමින් සිටිනවා. How can we share the good news and preach the good news of Jesus Christ? අපි කොහොමද ගිහිල්ලා සුභාරංචිය දේශනා කරන්නේ ලෝකයට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද කියලා හිතනවා. And if we want to do it the right way, it depends on the source. Where is our power? ඒකේ ඒ දේ අපි කරන්න යන්නේ කොයි ආකාරයෙන්ද? අපි ඒ දේ කරන්න යන්නේ අපිට බලය ලැබිලා තියෙන ආකාරයෙන් තමයි අපි ඒ දේ කරන්න යන්නේ. If we rely on our own strength, අපි අපේම බලය තුල අපි රැඳී සිටිනවා නම් අපේම දේවල් තුල on our own ability, අපේම කැමැත්ත තුල අපි සිටිනවා නම් on our own knowledge, අපේම ප්‍රඥාව තුල අපි සිටිනවා නම් on our own methods, අපේ ways, අපේම මාර්ගවල අපි සිටිනවා නම් we will not make much difference in the world. අපිට බෑ ලෝකේ දේවල් වෙනස් කරන්න අපිට මේ දේවල් තුලින් බලය නැහැ. But if we choose to move under the power of the Holy Spirit, නමුත් අපි බලාපොරොත්තු වෙනවා නම් ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන අපේ ජීවිත වලින් අපි ඉදිරියට ගමන් කරන්න nothing can stop us. අපි ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන ඉදිරියට යනවා නම් මේ ලෝකේ කිසිම දෙයකට බෑ අපිව නතර කරන්න. Amen. And that is what Jesus wants his church to do. මේ දේ තමයි අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට අවශ්‍ය උන්වහන්සේගේ සභාව තුලින් ඉදිරියට කරගෙන යන්න. Amen. Like the church in the book of Acts, හරියට සභාව ක්‍රියාපොතේ පටන් ගැනීමේ සභාව වගේ they had a great impact on the world around them. They had a great change. ඔවුන්ගේ අවටේ සභාව වටා තිබිච්ච සෙනගට මහත් වෙනස්කමක් දකින්න ලැබුණා සභාව තුලින්. They turned the world upside down. ඔවුන් තුල වටා තිබිච්ච සමාජයේ ලෝකයේ අනිත් පැත්ත හැරෙව්වයි බලය කරුණු කොටගෙන. For Jesus. ඒ ජේසුස් වහන්සේ වෙනුවෙන් සදා ඒ දේ කරා. And this is what happens when we do it God's way. මේ දේ සිද්ධ වෙන්නේ අපි දෙවියන් වහන්සේගේ මාර්ගය අනුව ඒ දේවල් කරනවා නම් When we do it in God's power. දෙවියන් වහන්සේගේ බලය කරුණු කොටගෙන අපි කරනවා නම් When we do it through the Holy Spirit. අපි ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේ සමග ඒ දේවල් කරනවා නම් ඒ දේවල් ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. Let us see something that happened just after Pentecost. අපි බලමු ඒ පෙන්තකොස්ත දවසට පසුව මොකද සිද්ධ වුනේ කියලා. In the book of Acts. ඒ ක්‍රියාපොතේ Peter and John, some days later, they went to the temple at the time of prayer. ඔවුන් පේතුරුතුමාත් යොහන්තුමාත් දේව මාලිගාව වෙතට ගියා යාඥා කරන මොහොතේදී And they met a crippled man at the gate asking for money. ඔවුන් ඒ ගේට්ටුව ළඟ ඒ සුදර්ශන ගේට්ටුව ළඟ කියන එතන අබ්බගත මිනිසෙක් තබලා තිබ්බා හිඟා කණ්ඩ. We see today people like that. අපිට දකින්න පුළුවන් අද දවසෙත් මේ වගේ මිනිස්සු සිටිනවා. The man could not walk. ඒ මිනිසයාට ඇවිදින්න බෑ. He was born like that. ඔව් ඉපදිලා සිටියේ ආකාරයෙන්. And Peter puts his hands in his pockets and he says, I have no money. පේතුරුතුමා සාක්කුවට අත දාලා කිව්වා මට නෑ අපිට දෙන්න සල්ලි කිසිවක් කියලා. Silver and gold I don't have to give you. ඒ රන් රිදී ඔබට දෙන්න මට නැහැ. But I will give you what I have. නමුත් මට තියෙන දේ මම ඔබට දෙන්න යනවා. In the name of Jesus Christ of Nazareth, walk. ඔහු පවසනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඇවිදින්න කියලා. That's the way the church speaks. මේ ආකාරයෙන් තමයි සභාව නිර්මාණය වී යුත්තේ. We have the name of Jesus. We have what God has given us. අපිට ජේසුස් වහන්සේගේ නාමය තිබෙනවා. දෙවියන් වහන්සේ විසින් අපිට දීපු දේ අප සමග තිබෙනවා. We have the power of the Holy Spirit. අපිට තිබෙනවා දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අප තුල. And we can get it again and again and again. අපිට පුළුවන් ඒක නැවත දෙන්න. And what happened? The power of God came on this man and he jumped and he started walking. මොකද උනේ මේ මිනිසයා තුලට මේ අබ්බගාතය තුලට බලය ආපු ගමන් ඔහු උඩ පැනලා නැකිටලා ඇවිදින්න පටන් ගත්තා. And he was walking and jumping and praising God. ඔහු නැකිටලා උඩ පැනලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගත්තා. What was the result? මොකද්ද ඒකේ පිළිතුර ලැබුණේ? More than 5,000 people believed in Jesus. ඒ දවසේ 5000කට වැඩි සෙනඟ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදාහගත්තා. That's the way the church moves. මේ ආකාරයෙන් තමයි සභාව ඉදිරියට ගමන් කළ යුත්තේ. And this is what we must ask God to help us to do.
මේ දේ තමයි අපේ ජීවිතවල දෙවියන් වහන්සේගෙන් ඉල්ලිය යුත්තේ ක්‍රියා කරන්න කියලා අප තුලුණු යුත්තේ. This is the power that God wants to give us. මේ බලය තමයි දෙවියන් වහන්සේට අවශ්‍ය ඕන කරන්නේ අද දවසේ අපේ ජීවිතවලටත් දෙන්න. We must move in the power of the Holy Spirit. අපි ඉදිරියට ගමන් කළ යුතු ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන. And that's the way Jesus is expecting his church to preach the good news. මේ මාර්ගයේ තමයි මේ ආකාරයෙන් තමයි ජේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ සභාවක් හැටියට ඒ වගේම උන්වහන්සේ ගැන දේශනා කරන්න ප්‍රකාශ කරන්න. Let us go to Mark chapter 16 and verses 15 to 18. අපි බලමු ශුද්ධ මාර්ග 16 වෙනි පරිච්ඡේදයේ 15 සිට 18 දක්වා. These are the words of Jesus to the church, to you and me. ජේසුස් වහන්සේගේ වචනේ මේක තමයි වචනේ සභාවට උන්වහන්සේගේ ඔබට මට තිබෙන වචනය. Go into all the world and preach the good news to all creation. උන්වහන්සේ උන්ට කියනසේක් නුඹලා ලෝක මුළුල්ලේ ගොස් සකල ජාතීන්ට සුභාරංචිය ප්‍රකාශ කරපල්ලා. Verse 16, whoever believes and is baptized will be saved, but whoever does not believe will be condemned. අදහන්නව බෞතිස්මය ලබන්නව තැනැත්තේ ගලවනු ලබන්නේ නමුත් අදහ නොගන්නා තැනැත්තේ වරදට පත් කරනු ලබන්නේ. 17, and these signs will accompany those who believe. In my name they will drive out demons. They will speak in new tongues. අදහන්නන්ට ඇත්තව ලකුණු නම් ඔහු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නෝය අන්‍ය භාෂාවල් වලින් කතා කරන්නෝය. Verse 18, they will pick up snakes with their hands, and when they drink deadly poison, it will not hurt them at all. They will place their hands on the sick people, and they will get well. සර්පයන් අල්ලා ගන්නෝය යම් මරණීය වස જાතියක් බීවත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය. ඔවුන් රෝගී පිටත් ලැබූ කල්ලි ඔවුන් සුවය ලබන්නා වූ කීසේක. I mean, people around us are waiting for the good news of Jesus. අද එළිය සිටින ජනතාව බලාගෙන සිටිනවා ජේසුස් වහන්සේගේ මේ සුභාරංචි අසන පිණිස. And Jesus says that's the way to do it. ජේසුස් වහන්සේ කියනවා මේ ආකාරයෙන් තමයි කළ යුත්තේ කියලා. Not just nice words. ඔබ නිකන් ලස්සනට කතා කරන වචන නෙමෙයි. Yes, praise the Lord that we can open our mouth and say good words. ඔව් දෙවියන් වහන්සේට ස්තුති උනාසේ අපට වචන දීලා තිබෙනවා හොඳ වචන වලින් කතා කරන්න ඉසෙනකට. But it must be done in the power of the Holy Spirit. නමුත් ඒ වචන ප්‍රකාශ කර යුත්තේ ශුද්ධාත්මයන් වහන්සේගේ නම් දෙවියන් වහන්සේගේ බලය කරුණු කොටගෙනයි. That's the way the church goes out. මේ ආකාරයෙන් තමයි සභාව එළියට යා යුත්තේ. That's the way the church moves. මේ ආකාරයෙන් තමයි සභාව ඉදිරියට යා යුත්තේ. And the Holy Spirit is the promise of Jesus to those that believe in Him. මේ ශුද්ධාත්මයන් වහන්සේ ජේසුස් වහන්සේ විසින් පොරොන්දු වුණු ඒ ආත්මයන් වහන්සේ උන්වහන්සේ විශ්වාස කරන හැම කෙනෙකුටම. Amen. Amen. Now I'm explaining many things about the Holy Spirit. දැන් දේවගතුම අපිට ගොඩාක් දේවල් පැහැදිලි කරා ශුද්ධාත්මයන් වහන්සේ ගැන. But the important thing is, are you waiting for Him? වැදගත්ම කාරණේ තමයි ඔබ ශුද්ධාත්මයන් වහන්සේ ගැන බලාගෙන සිටිනවද? Are you praying and expecting the Holy Spirit to move on you? ඔබ බලාපොරොත්තු වෙ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරනවා කියලා බලාගෙන සිටිනවද? Are you preparing yourself? Are you examining your heart where you stand? ඔබ අද දවසේ සිටින තැන කොහෙද ඔබ සිටින්නේ? ඔබගේ හදවත ඔබ පරීක්ෂා කර බලනවාද ඔබ කොතනද සිටින්නේ කියලාද ඔබ? Are you ready for a new birth of something from God in you? ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් අලුත් ඉපදීමක් ඔබේ ජීවිතය තුල නිර්මාණය වෙන්නේ නැහැ. ඉපදෙන්න කියලා ඔබ බලාපොරොත්තු වෙමින් සිටිනවද? New power from God. අලුත් ආකාරයකින් දෙවියන් වහන්සේගේ බලය ඔබ තුල ක්‍රියා කරන්න. Are you expecting it? ඔබ ඒ දේ බලාපොරොත්තු වෙනවද? Let us see what happened on the day of Pentecost. අපි බලමු පෙන්තිකෝස්ත දවසේ මොකද වුනේ කියලා. The disciples of Jesus were in one upper room together. ජේසුස් වහන්සේගේ ගෝලයෝ එක උඩුමහල් ස්ථානයක ඔක්කොම එක ස්ථානයක රැස් වෙලා සිටියා. And in Acts 2:1 it says when the day of Pentecost came they were all together in one place. ඒ පෙන්තිකෝස්ත දවස පැමිණි එතන පවසනවා තවද පෙන්තිකෝස්ත දවස පැමිණි කලොන් සියලුම එක තැනක රැස්ව සිටියෝය. Now notice verse 2. අපි බලමු ක්‍රියා දෙකේ දෙවෙනි පදය. Suddenly a sound like the blowing of a violent wind came from heaven and filled the whole house where they were sitting. තවද හුලඟක් හමන්නාක් මේ ශබ්දයක් අහසින් හදිසියෙන් පැමිණෙන ඔවුන් හිඳගෙන වුණා මුළු ගේ පිරුණේය.
Verse 3. They saw what seemed to be tongues of fire that separated and came to rest on each of them. ගිනි වැනි උදිව් බෙදී යනවා ඔවුන්ට පෙනුනේ ඒ ඔවුන් එකිනෙක කෙනා කෙරෙහි පිහිටුනේය. And verse 4. All of them were filled with the Holy Spirit and began to speak in other tongues as the Spirit enabled them. ඔවුන් සියල්ලම ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන් වහන්සේ උන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තෝය. So what happened? Suddenly a mighty wind came and fire came on each one of them. එකපාරම ඒ ශුද්ධාත්ම බලය ඒ හුලඟක් හමන්නක් මෙන් ඒ ගිනි දිව් බෙදී යනවාවිලා ඔවුන් එකිනෙක කෙනා මත සිටින් තිබුණා. And they received the power of God, the power of the Holy Spirit. ඔවුන් දෙවියන් වහන්සේගේ බලය ලබා ගත්තා ශුද්ධාත්ම බලය ඔවුන් තුලට පැමිණුණා. And the Holy Spirit gave birth to the church. ඒ දේ කරුණු කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේ උපාදනය දුන්නා සභාවට. Amen. Amen. Many years ago, අවුරුදු ගානකට ඉස්සෙල්ලා දේවගැතුමා there is a day of Pentecost that I remember. දේවගැතුමාට මතකයි ඒ දවසේ පෙන්තිකොස්ත දවසේම තිබුණා. It was the day of Pentecost of the year 2000. 2000 වසරේ ඒ දවසේ පෙන්තිකොස්ත දවසව තිබ්බා. Before that, some months before, we started going to Larnaca to evangelize in order to start a church in Larnaca. ඒ කාලයට පෙර මාස ගානකට පෙර දේවගැතුමා ලාර්නකා දේශයට ගිහිල්ලා ඒ සුභාරංචි කරා ඒ සභාවක් ආරම්භ කරන පිණිස. And slowly we have a small group of people that believe in Jesus. හිමීට සුභාරංචි කරන විට පොඩි සෙනගක් එකට එකමුතු වුණා ඒ ලාර්නකා ප්‍රදේශයේ. So we rented our first place for church in Larnaca. කුලියට ගත්තා පොඩි සභාවක් පොඩි ස්ථානයක් සභාවක් හැටියට හදාගෙන. And it was the upper part of a shop. ඒ කඩේකට ඉහළ තිබෙන උඩුමහලක්ව තිබුණා ඒ ස්ථානය. What we say today like half floor. ඒක කියනවා උඩුමහල කියලා පවසනවා. The window, the big glass window of the shop was coming from down, going up. ඒ කඩේ ඉස්සරහා පාත තට්ටුවේ ඉඳන් වීදුරුවක් උඩට වෙනකම්ම තිබ්බා ඒකට සම්බන්ධ වෙලා. And we rented the upper half. ඔවුන් ඒ උඩුමහල ඒ යට තට්ටු නෙමෙයි උඩුමහල රෙන්ට් එකට අරගෙන තිබ්බා කුලියට. There were walls on both sides. ඒ දෙපැත්තෙම බිත්ති තිබුණා. A wall at the back with one door. ඒ පිටිපස්සේ බිත්තියේ එක දොරක් විතරක් තිබුණා. No windows. ජනෙල් තිබුණේ නැහැ. Windows to open, I mean. ඒ කියන්නේ අරලා තියන්න වීදුරු තිබ්බේ නැහැ. And we were starting the church in Larnaca. ලාර්නකා ඒ ප්‍රදේශයේ සභාවක් පටන් ගත්තා. On the day of Pentecost, we went with 2 buses to Larnaca. ඒ පෙන්තිකොස්ත දවසේදී බස් දෙකක් අරගෙන ගියා ලාර්නකා ප්‍රදේශයට. We shared the good news. ඒ ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කරා. And then we gathered in our place. ඊට පස්සේ ඔවුන් එකට එකමුතු වුණා ඔවුන් ඒ රෙන්ට් එකට ගත්ත ඒ ස්ථානයේදී. We were about 75 people. ඔවුන් 75ක් විතර සෙනග ඒ ස්ථානයේ සිටියා. The place was small, so all of us had to sit. We had no chairs. ඒ තන කුඩාවට තිබ්බා පුටු තිබ්බේ නැහැ ඔවුන් එකිනෙක කෙනෙක්ට ලං වෙලා සිටියා. And it was very hot. ඒ වගේම රස්නියක් තිබුණා ඒ ස්ථානයේ ගොඩාක්. Because we had a big glass window in front and no windows, just a door at the back. ඔවුන්ට ගොඩාක් ජනෙල් තිබෙන ඉස්සරහින් වීදුරු දෙකක් තිබ්බා පිටිපස්සෙන් දොරක් තිබ්බා පිටිපස්සේ බිත්තිය පැත්තේ. It was the day of Pentecost. නමුත් ඒ දවස පෙන්තකොස්ත දවසම තිබුණා ඒ දවස. So the Lord led me and I spoke about the Holy Spirit. දේවගැතුමාට දෙවියන් වහන්සේ මඟ පෙන්වුවා ශුද්ධාත්මයන් වහන්සේ ගැන දේශනා කරන්න. We were all sweating and we were all thirsty drinking water. ඒ වගේම ගොඩාක් රස්නේ තිබ්බා ගොඩාක් දාඩිය දාලා හැම කෙනෙක්ටම ඒ වගේම පිපාසව සිටියා වතුර අවශ්‍යව. And at the end I asked, අවසානයේදී දේවගැතුමා ඔවුන්ගෙන් ඇසුවා who is thirsty for the Holy Spirit today?
කාටද අද දවසේ ශුද්ධාත්මය වෙනුවෙන් පිපාසය තියෙන්නේ? So almost everybody says, I, me. ගොඩාක් අය උත්තර දුන්නා වූ මට පිපාසයි ශුද්ධාත්මයන් වහන්සේ මේ එක්කිනෙකනා පැවසුවා. And I said, let us pray. දෙවගත්තුමා කිව්වා එහෙනම් අපි යාඥා කරමු කියලා. And as we were praying, යාඥා කරමින් සිටින විට suddenly එකපාරම the power of the Holy Spirit came. The Holy Spirit came and filled almost everybody. ඒ ශුද්ධාත්මයන් වහන්සේ එකපාර හදිසියෙන් ඇවිල්ලා ඒ කාමරේ රැස්ලා හිටපු ස්ථානයේ හැම කෙනෙක් තුලටම ඒ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්න ගත්තා, පිරෙන්න ගත්තා. I mean, you must think of a place like this, and we were 75 people in standing. ඒ චූටි කැලලා හරියට මේ ඕගොල්ලන්ට පේන මේ බබල් තියෙනවා ඒ එතනින් මෙහා වගේ ස්ටේජ් එක වගේ කැලලක් ඔක්කොම හිටගෙන තමයි හිටියේ තෙරපිලා. And some people started falling down, පංගුවස්සනක වැටෙමින් සිටියා. and as they were falling, others were falling with them because everybody was standing like that. ඒ අනිත් ඒ වැටෙන ශුද්ධාත්මයන් වහන්සේ අත ගහලා වැටෙන කට්ටිය කරුණු කොටගෙන අනිත් අයත් වැටෙන්න ගත්තමක් නිසා දවුන් තෙරපිලා සිටිය නිසා. Some started kneeling full of tears in their eyes, ගොඩාක් අය දන නමමින් ඔවුන්ගේ ඇස්වල ගොඩාක් කඳුළු පිරලා තිබුණා. others raising their hands and praising God. අනිත් අය දෑත් ඔසවමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සිටියා. Some started speaking a new tongue for the first time in their life. පංගුවක් අය අලුත් අන්‍ය භාෂාවල් වලින් ඔවුන් කතා කරමින් සිටියා පළවෙනි වතාවට. Some saw vision, they saw fire coming. පංගුවක් අය දැකාත්මික ලෙස ගිනි පාතට බහිනවා. And some others were trembling and they didn't know what was happening to them. අනිත් අය වෙවුලමින් සිටිනවා ඔවුන් දන්නේ නැහැ මොනවාද ඔවුන්ට වෙන්නේ කියලා. But what I remember, because some of us, including me, දේවගැතිතුමා අර අනිත් අය we felt a wind coming in a place that there was no window and no air coming inside. ඒ ස්ථානෙට එකපාර හුළඟ ඒ වගේම බලය ගලාගෙන ආවා. හැබැයි ඒ වීදුරුවත් මුකුත් තිබෙන්නේ නැහැ. ඒවා නැතුව තියෙද්දි ඒවා තිබුණාට ඒවා වහලා තියෙද්දි ඒ බලය ඇතුළට ආවා හුළඟක් වගේ. I mean, I remember still in a place that there was only just one small door behind, a wind was blowing, touching us. දේවගැතිතුමාට දැනුණා ඒ චූටි දොරක් පිටිපස්සේ පිටියේ පැත්තෙන් තිබ්බත් ඒ බලය හුළඟක් වගේ හමාගෙන ඇවිල්ලා ඒ ස්ථානයේ පිරුණා කියලා. I mean, and the Holy Spirit came and filled us. ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා ඒ ශුද්ධාත්මයන් වහන්සේ දැනෙන්නේ දැරිය උන්වහන්සේගේ ස්පර්ශය. It was, we were all rejoicing for a long time. එතන හිටපු සෑම කෙනෙක්ම ගොඩාක් වෙලා එතන ප්‍රීති වෙන්න පටන් ගත්තා. We forgot about the heat and there was no space to move. උන්ට අමතකුණා රස්නිය ගැන ඒ වගේම එතන තෙරපෙනවා කියලාත් උන්ට දැනුනේ නැහැ. And as we were praying, God spoke to me. ඒ ආඥා කරමින් සිටිය විට දෙවියන් වහන්සේ දේවගැතිතුමාට කතා කරා. Pray for the sick. ඒ දේවගැතිතුමාට දෙවියන් වහන්සේ කිව්වා රෝගීන්ට ආඥා කරන්න කියලා. So I asked, anybody sick among you? දේවගැතිතුමා හැවුවා මෙතන කවුරු හරි රෝගීව සිටිනවද කියලා. And I remember 5 people came. 5 දෙනෙක් ආවා ඒ ආඥා කරගන්න. So we prayed for them. දේවගැතිතුමා එවිලුනේ ආඥා කරා. And as we were praying, they felt like electricity passing through them. ඔවුන්ට ආඥා කරන මොහොතේම ඔවුන්ට එකිනෙක කෙනාට දැනුණා ඒ රෝගීන්ට ඒ කරන්ට් එක ඔවුන් තුලින් ගමන් කරනවා වගේ බලය ඔවුන් තුල ගමන් කරනවා. And glory to God, all 5 of them were healed. දෙවියන් වහන්සේට මහිම වේවා. එතන සිටපු ඒ 5 දෙනාම රෝගී 5 දෙනාම දෙවියන් වහන්සේ සුව කරා. And I remember later when they shared, one had diabetes, sugar, and it went away from her. එක්කෙනෙක් දේවගැතිතුමාට පසුව කතා කරලා කිව්වා ඔහුට දියවැඩියා රෝගය තිබ්බා. ඒ රෝගේ සම්පූර්ණ සුවය ලැබුණා. Another had arthritis, problems with the arthritis. ආතරයිටිස් කියන රෝගය අනිත් කෙනෙක්ට තිබ්බා. I don't remember the rest, but God healed. අනිත් අයව මතක නැහැ දේවගැතිතුමාට. නමුත් ඒ ආපු 5 දෙනාම සුවය ලැබුණා. And the result, the church in Larnaca was established. ඒකේ තේරුම තමයි උත්තරේ තමයි ඒ ලාර්නකා සභාවේ ස්ථානයේ ස්ථිර වුණා. Under the power of the Holy Spirit. ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය කරුණු කොටගෙන ඒ ස්ථානයේ සභාව ස්ථිර වුණා. It is functioning until today and for a long time, God knows. ඒ අද දවසේත් ඒ සභාව දිගටම කරගෙන යනවා. දෙවියන් වහන්සේ දන්නවා දිගටම ඒ සභාව පවතින යනවා ඉදිරියටම. Amen.
I'm telling you all this because I want you to desire a new feeling, a new baptism of the Holy Spirit. මේ දේවල් ඔබට සියල්ල දේවගැතුම මතක් කරන්නේ කියලා දෙන්නේ දේවගැතුමට අවශ්‍යයි අපි එකිනෙක කෙනා තුලත් අලුත් ගින්නක් අලුත් ඉපදීමක් අලුත් දෙයක් සුද්ධාත්මයන් වහන්සේ තුල වෙනවට. Amen. The Holy Spirit wants to give a new birth to something new in you. සුද්ධාත්මයන් වහන්සේට අවශ්‍යයි ඔබ තුල උපාදනයක් කරන් දෙන්න උපාදනයක් දෙන්න අලුත් උපාදනයක් දෙන්න. God wants to fill you with His Holy Spirit. දෙවියන් වහන්සේට අවශ්‍යයි උන්වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේගෙන් ඔබව පූර්ණ කරන්න. That is His desire. ඒක තමයි උන්වහන්සේගේ එකම අභිප්‍රායය. Many of you are parents, mothers, fathers. ගොඩාක් අය දෙමව්පියෝ පියවරු මව්වරුව සිටිනවා. When your small child asks you for food, ඔබගේ පොඩි දරුවෙක් ඔබගේ යම් කිසි ආහාරයක් ඉල්ලුවොත් whatever you are doing, you will leave it aside and you will go into the kitchen ඔබ මොන දේ කරමින් සිටියත් ඔබ ඒ දේ නතර කරලා ඔබ මුළුතැන්ගෙට ගිහිල්ලා and prepare food, something to give to your child. ඔබ මොනවාරි හදන්න ගන්නවා ඔබගේ ඒ දරුවට දෙන්න කෑමට දෙන්න. And you rejoice when your child eats. ඔබ ප්‍රීති වෙන්න යනවා ඔබ ඒ හදපු කෑම ඒ දරුවා කන විට ඔබ ප්‍රීති වෙන්න යනවා ඒක දකින විට. And if your child asks you for a banana or a mango or a pineapple, ඔබගේ පුතා ඉල්ලනවා නම් එක්කෝ කෙසෙල් කන් ඒ වගේම අන්නාසි අඹ වගේ ඉල්ලනවා නම් you will go out in your garden if you have a mango tree to take a mango. ඔබට වත්තක් වගේ තිබෙනවා නම් ඔබ ගිහිල්ලා අඹ ගහක් ළඟට ගිහිල්ලා Or you will run to the grocer or the supermarket to buy and bring for your child. එහෙම නැත්නම් එහෙම නොතිබුණොත් ඔබ සුපර් මාකට් එකකට ගිහිල්ලා ඔබ අරගන්නවා මිලදීලා. That is how a good parent does. මේ ආකාරයෙන් තමයි හොඳ දෙමව්පියෝ දරුවන්ට සලකන්නේ. And God says in Luke 11:13, දෙවියන් වහන්සේ පවසනවා ශුද්ධ ලූක් 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ if you then, though you are evil, know how to give good gifts to your children, how much more will your Father in heaven give the Holy Spirit to those who ask Him? මෙසේ නපුරු නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නේ හිුණා. කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගයේ පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නට ශුද්ධ ආත්මය නොදෙනසේක්දයි කීසේක. Amen. God's word is very simple. දෙවියන් වහන්සේගේ වචනය ඉතා සරලව තිබෙනවා. Do you want? ඔබට අවශ්‍යද? Ask. ඔබ ඉල්ලන්න. Do you want? ඔබට අවශ්‍යද? Ask. ඉල්ලන්න. Very simple. ඉතා සරලයි. And just be ready and expect. ඔබ ඒකට සූදානම් වෙන්න ඒ වගේම බලාපොරොත්තු වෙන්න. We need the power of the Holy Spirit. අපට අවශ්‍යයි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය. We need the gifts of the Holy Spirit that will give you. ඒ වගේම අපට අවශ්‍යයි මේ ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවල්. Praise the Lord, He gives different gifts to each one of us. දෙවියන් වහන්සේට මහිමේ වේවා. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ එකිනෙකනාට විවිධාකාරයෙන් ඒ ආත්මික බලය දී තිබෙන නිසා. So we will understand that we need each other. ඒක නිසා අපට අපි දැනගත යුතුයි එකිනෙකනාට ඒ ශුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යයි කියලා. And the question is, are you ready for a new move of the Holy Spirit in your life? ප්‍රශ්නාර්ථය තමයි ඔබට අවශ්‍යද ශුද්ධාත්මයන් වහන්සේ අලුත් ආකාරයකින් ඔබේ ජීවිතය තුළ අද දවසේ ක්‍රියා කරනවට? Are you ready for a new fire from the Holy Spirit? ඔබ සූදානම්ද අද දවසේ ශුද්ධාත්මයන් වහන්සේගේ අලුත් ගින්නක් එන අභිමුඛයක් ඔබේ ජීවිතය තුළට එනවට? The word of God says Jesus will baptize you with the Holy Spirit and fire. දේ වචනේ පවසනවා ජේසුස් වහන්සේ නුඹලාව ශුද්ධාත්මයෙන්ද ගින්නෙන්ද බෞතිස්මය කරනවා කියලා පවසනවා වචනේ. Do you want something new in your life, in your walk with God? ඔබට අවශ්‍යද අලුත් දෙයක් දෙවියන් වහන්සේ සමග ඒ අලුත් බලයක් දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න? Do you have a desire for the Holy Spirit? ඔබට තිබෙනවද තීරණයක් ඔබ තීරණයක් ගන්නවද ඔබට ආශාවක් තිබෙනවද ශුද්ධාත්මයන් වහන්සේව අවශ්‍යයි කියලා? Are you thirsty for Him? ඔබට පිපාසද ශුද්ධාත්මයන් වහන්සේ ගැන? So God says it's simple. Ask me. දෙවියන් වහන්සේ ඒක සරලව පවසනවා. ඔබලාට අවශ්‍ය නම් ඔබලා ඉල්ලන්න කියනවා. Do you want new fire? ඔබට අවශ්‍යද අලුත් ගින්නක්? God says, I want to give you.
දෙවියන් වහන්සේ කියනවා ඔව් මට තිබෙනවා මේ බලය මම ඔබට දෙන්න ලෑස්ති කියලා. Ask me. දෙවියන් වහන්සේ කියනවා ඔව් නමුත් ඔබ මගෙන් ඉල්ලන්න කියනවා ඒ දේ. Ask me. මගෙන් ඉල්ලන්න. Are you ready to ask what? ඔබ සූදානම්ද දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න? Are you expecting something new to be born in you? ඔබ බලාපොරොත්තු වෙනවද ඔබ තුල අලුත් දෙයක් අද දවසේ උත්පාදනය වෙනවා කියලා ඔබේ ජීවිතය තුල? Let us pray. අපි යාඥා කරමු. Let us pray. අපි යාඥා කරමු. Don't look at me, look at God. ඔබ දේව ගැතිතුමා දෙස බලන්න එපා. ඔබ දෙවියන් වහන්සේ දෙස බලන්න. Our Heavenly Father, we thank you because you want to give. ඒ ස්වර්ගයේ පියාණන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. මක් නිසාද ඔබට අවශ්‍යයි දෙන්න. You say if you who are evil know how to give good gifts to your children, how much more your Father in heaven will give the Holy Spirit to those who ask him. මේ වචනේ ප්‍රකාශ කරනවා නපුරු නුඹලාගේ දරුවන්ට හොඳ දේ දෙන්න දන්නවනම් ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන විට ඊට වඩා පියාණන් වහන්සේ නුඹලාට දෙන්න දන්නවා කියනවා ශුද්ධාත්මයන් වහන්සේව. Lord, forgive us because in our mind many times we think that the Holy Spirit and the baptism of the Holy Spirit and the fire of the Holy Spirit is something that is not happening regularly in the church. ස්වාමීන් වහන්සේ අපට සමාවම යනව ශුද්ධාත්මයන් වහන්සේගේ බලයේ උත්පාදනයේ ගින්න ශුද්ධාත්මයන් වහන්සේ තුළ හැම මොහොතකම සිද්ධ නොවෙනවා කියලා අපි මනසින් සිතාගෙන සිටින නිසා ස්වාමීන් වහන්සේ Lord, forgive us. This is something that you want to have every time in your church. ස්වාමීන් වහන්සේ මේ බලයේ ශුද්ධාත්මය වහන්සේ අපට දෙන්න වහන්සේ කැමැත්තෙන් සිටිනවා හැම මොහොතකම සභාව තුළ මේ බලය ඇතුව ක්‍රියා කරනවට තමයි ඔබගේ එකම කැමැත්ත පියාණනි. So Lord, we come before you. දෙවියන් ස්වාමීන් වහන්සේ දැන් අපි ඔබගේ අභිමුඛයට පැමිණෙනවා. And in the name of Jesus, අපි එනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. we ask, fill your church. අපි Fill us ඉල්ලනවා with ස්වාමීන් your වහන්සේ Holy Spirit in the name of Jesus. ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඔබගේ සභාව පිරෙවුම යනව. Lord, we come before you. We need God, the Holy Spirit in us in a new way. ස්වාමීන් වහන්සේ අපි ඔබගේ අභිමුඛයට එනවා අපට අවශ්‍යයි ශුද්ධාත්මයන් වහන්සේ ඒ බලය ඒ දෙවියන් වහන්සේගේ බලය අප තුල ස්වාමීන් වහන්සේ ලබා ගන්න. Our Lord Jesus says, if anyone is thirsty, let him come to me and drink. අපේ ජේසුස් වහන්සේ පවසනවා යම් කෙනෙකුට පිපාස ඇත්නම් ඔහු මා ළඟට ඇවිල්ලා ඔහු බීවා වේ කියනවා. Lord, you want to give to those that are thirsty. ඔව් ස්වාමිනේ ඔබට අවශ්‍යයි ඔබ වහන්සේ ඉල්ලන ඒ පිපාස ඇත්තන්ට දෙන්න ස්වාමීන් වහන්සේ. Lord, we are thirsty. ස්වාමීන් වහන්සේ අපට පිපාසයි. Lord, we are thirsty for more of the Holy Spirit. ඔව් ශුද්ධාත්මයන් වහන්සේ වෙනුවෙන් අපිට ගොඩාක් පිපාසව තිබෙනවා පිපාසය තිබෙනවා ස්වාමීන් We වහන්සේ. are thirsty for a new fire from the Holy Spirit. අපි පිපාසව සිටිනවා ශුද්ධාත්මයන් වහන්සේගෙන් අලුතෙන් ලබා ගන්න ඒ පිපාසය සංසිඳවා ගන්න. We are thirsty for a new move of God among us. අපි පිපාසයෙන් සිටිනවා ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අප තුල ක්‍රියා කරනවට ඒ බලය. We are thirsty for a revival among us. ස්වාමීන් වහන්සේ අප පිපාසයෙන් සිටිනවා අප තුල අලුත් පිපිදීමක් ස්වාමීන් වහන්සේ ලැබෙනවට අපි බලාගෙන සිටිනවා. We are thirsty for a new power in the name and for the glory of Jesus. ඒ ජේසුස් වහන්සේගේ නාමය කරේ අලුත් පිපාසයක් ඇතුව අපි සිටිනවා ස්වාමීන් වහන්සේ. So Lord, we come before you. ඔව් ස්වාමීනි දැන් අපි ඔබේ අභිමුඛයට පැමිණෙනවා. You say in your words is so simple. ඔව් ස්වාමීනි ඔබගේ වචනය කියනවා ඉතා සරලයි ස්වාමීන් වහන්සේ කියලා. Ask and you will receive. ඔබ පවසනවා ඉල්ලන්න නුඹලා ලබා ගන්න යනවා කියලා. So Lord, we come in the name of Jesus. ඔව් ස්වාමීන් වහන්සේ අපි ඔබගේ නාමයෙන් ඔබගේ අභිමුඛයට එනවා ජේසුගේ නාමයෙන්. Let us say, Lord, fill us with your Holy Spirit. ඔව් ස්වාමීනි දැන් අපි ඔබගෙන් ඉල්ලන ඔබගේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් අපව පුරවන්න කියලා ස්වාමීන් වහන්සේ. Send the fire of the Holy Spirit. ඔබගේ ශුද්ධාත්ම ගින්න එවන්න කියලා අපි ඔබගෙන් ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. Baptize us in the Holy Spirit and in fire, Lord. ඔබගේ
ඔබගේ ශුද්ධාත්මයන්ගෙන්ද ඔබගේ ගින්නෙන්ද ස්වාමීන් වහන්සේ අපව බෞතිස්මය කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. Yes, Lord, we are thirsty and we are coming to you. Give us to drink, Lord. ඔව් ස්වාමීනි අපට පිපාසයි අපි ඔබ ඉදිරියට එනවා අපට දෙන්න ස්වාමීන් වහන්සේ. In the name of Jesus. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි පැමිණෙනවා. So just ask the soul people. Ask in the name of Jesus. God gives. God gives. And receive from the Lord. Receive from the Lord. Just receive. God is giving. Send your fire. Shabbat.